මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. බුරවි සුලිකුණාටුවෙන් පීඩාවට පත් යාපනයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පහසුකම්. සුලිකුණාටුවේ අහිතකර කාලගුණික බලපෑම පාලනය වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාව දයසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නව අනපනත්. කොළඹ නගර සීමාවේ කොවිඩ් වෛරසය පැතිරීම පාලනය කර ඇතැයි සෞඛ්‍යාංශ පවසයි. ජපානය රුමේනියාව ඊශ්‍රායලය වැනි රටවල් සඳහා මෙරට ශ්‍රමිකයන් යොමු කිරීමේ වැඩපිළිවෙලක්. මියන්මාරයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව චීනය ඉක්මවා යයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ගෝල් ග්ලැඩියටර්ස් සහ ජැෆ්නා ස්ටේලියන්ස් කණ්ඩායම් අතර තරඟය දැන්. තරඟය පිළිබඳ සජීව විස්තර ප්‍රචාරයක් ජාතික ගුවන් විදුලියෙන්. බුරවි සුලිකුණාටුවෙන් පීඩාවට පත් යාපනයේ ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට පියවරගෙන ඇතැයි දිස්ත්‍රික් ලේකම් කණපිටිපිල්ලේ මහේෂන් මහතා පවසයි. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. මෙම සුලිකුණාටුවෙන් යාපනයේ පවුල් 4605කට අයත් පුද්ගලයෝ 15643 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. පවුල් 721කට අයත් පුද්ගලයෝ 2605 දෙනෙක් සුබසාධන මධ්‍යස්ථාන 21ක තාවකාලිකව රඳවනු ලැබ සිටිති. තින්බරච්චෙහි ඇති වූ ගං වතුර හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජනතාව පීඩාවට පත්ව තිබේ. කොඩිකාමම්හි 29 හැවිරිදි පුද්ගලයෙකු හදිසි රෝගයක් හට ගැනීමෙන් ජලයට වැටී මිය ගොස් ඇත. සංගනායි ප්‍රදේශයෙන් මුහුදු ගිය දීවරයෙකු ඊයේ අතුරුදන් වී තිබේ. ප්‍රදේශයේ නිවාස 16කට පූර්ණ හානි සිදු වී ඇති අතර තවත් නිවාස 1256කට අර්ධ හානි සිදු වී ඇත. තොණ්ඩමන්නාරු ජලාශයේ වාන්දොරටු 8ක් විවෘත කර ඇතැයි බුරවි සුලිකුණාටුවේ බලපෑම පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. බුරවි සුලිකුණාටුවේ අහිතකර කාලගුණික බලපෑම පාලනය වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වැසි සහිත තත්වය තවදුරටත් පවතින බැවින් නැවත දැනුම් දෙනතුරු දීවර කටයුතු වලින් වැළකී සිටින ලෙස එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා අදාළ ප්‍රදේශවල දීවර ජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින අයහපත් කාලගුණ තත්වය යථා තත්වයට පත්වනතුරු අවධානයෙන් සිටින්නේයිද ඔහු දැනුම් දෙයි. පීඩාවට පත්වුවන්ට අවශ්‍ය සහන සැලසීමට පියවරගෙන තිබේ. මෙම තත්ත්වය සමගම විශේෂම දිස්ත්‍රික්ක වශයෙන් අපි සඳහන් කරාම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයත් යාපනය වවුනියාව කිල්නොච්චිය මුලතිවුසම් මන්නාරම් කියන දිස්ත්‍රික්කවල තමයි මෙම තත්ත්වයන් අපිට වාර්තා වුණේ. මේ වෙනුවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත වාර්තා කරලා තියෙනවා මෙම සියලුම ආකාරයේ මෙම සුලිකුණාටු තත්ත්වය ශ්‍රී ලංකාවෙන් පහව ගොස් ඇති බවට. නිවාස 190කට වැඩි ප්‍රමාණයක් අර්ධහානි වාර්තා වුණා. විශේෂම අපි මතක් කරනවා ජනතාවට 117 දුරකථන ලංකයේ විවෘතයි. තව දුරටත් මුහුදු ප්‍රදේශ භාවිතා කිරීමෙන් විශේෂම දීවර කටයුතු සඳහා අවධාන සහිත තත්ත්වයක් වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනතුරු විශේෂයෙන්ම උතුරු සහ වයඹ සහ නැගෙනහිර මුහුදු කලාපයන් මෙම තත්ත්වය සමග ඉතාමත්ම රළු ස්වභාවයක් ගනු ඇතයි අපේක්ෂා කරනවා කාලගුණ වාර්තාව අනුව. ඉතින් මේ සම්බන්ධයෙන් අඛණ්ඩව අවධානයෙන් පසුවීම තවදුරටත් ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා 117 දුරකථන අංකය සමග අඛණ්ඩ සම්බන්ධ වෙන්න කියලා. පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නිවැරදි වැඩපිළිවෙලක් ඇති කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරක්ෂක සදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ යන අමාත්‍යාංශවල වැශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගත් අවස්ථාවේ දෑසිරි ජයසේකර මහතා මේ බව කීවේය. බන්ධනාගාරවල සිටින රැඳවියන්ගෙන් 22,000ක් 30,000ක් අතර පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට ඔවුන්ව පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් ඇති කළ යුතු බව දෑසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේය. මම හිතන්නේ අපිට වැදගත් වෙන ප්‍රධාන කාරණය තමයි නැති කරපු ත්‍රස්තවාදයේ නැවත හිස ඔසවන තැනකට පත් නොකිරීම සඳහා වන ක්‍රියාමාර්ග ටික ගන්න. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ඔවුන්ගේ අවශ්‍ය කරන ඒ ශක්තිය උන්ට ලබා දෙනවා වගේම නැවත කිසිදු වෙලාවක ත්‍රස්තවාදයක් මේ රටේ ඇති වෙනවා නම් මේ රටේ සියලුම ජනතාව එකට විරුද්ධයි කියලා මම විශ්වාස කරනවා. පිරු සමරු උත්සව තුල නැවත ත්‍රස්තවාදයට උඩගෙඩි දුන්න ත්‍රස්තවාදයේ නියමුවන් නැත්තම් ඔවුන්ගේ නායකින් සිහි කරන ඒ ත්‍රස්තවාදී සැමරුම් අපි සම්පූර්ණයෙන් හෙලා දකිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විවාදයට එක්වෙමින් 2500ක් පමණ වෙන බන්ධනාගාර නිලධාරී පුරප්පාඩු පිරවීමට පියවර ගත යුතු බව කීවේය. බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට සාධාරණ ඉටු විය යුතුය. උතුරු ප්‍රදේශයේ පීඩාවට පත්ව සිටින පොලිස් නිලධාරීන්ට නිවාඩු ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කර දිය යුතු බව ඔහු පැවසීය. රටේ ආරක්ෂාව ගැන රජයේ නිරන්තර අවධානයෙන් සිටින බව විමල් වීරවංශ අමාත්‍යවරයා කීවේය. ඒ අනුව ජනතාවගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කර තිබේ. අන්තවාදී කල්ලිවලට අවශ්‍ය පරිදි නීතිය අවභාවිත කළ නොහැකි බවද ඔහු පැවසීය. රාජ්‍ය මර්ධනයක් හා රට තුළ නිදහස නොමැති බව පවසමින් බටහිරට අවශ්‍ය මතවාදයක් ගොඩනැගීමට ඇතැම්හු ක්‍රියා කරති. PCR පරීක්ෂණ ඉල්ලා මහර බන්ධනාගාරයේ උද්ඝෝෂණය සිදු කළ බවට කරන ප්‍රකාශ මිත්‍යාවකි. එබැවින් එහි තිබූ මානසික රෝගීන්ට දෙන ඖෂධවලට සිදු වූයේ කුමක්දැයි විමසා බැලිය යුතු බව ඔහු කිවේය. අපි දන්නවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා දැන් මම රිමාන්ඩ් බන්ධනාගාරයෙන් දැද්දිත් ඒ හිටපු හිරගෙදර ඉන්න පුළුවන් මගේ මතකය අනුව 1000කට පමණ. හැබැයි ඒ දවස්වල 3000ක් විතර හිටියා. සමහර හිරකරුවන් වැසිකිළිය උඩ ලීය දාලා නිදා ගන්න. ඒ තරම් තදබදයක් ඒ වගේ බවනුවෙත් තිබුණා. ඒ කියන්නේ දරා ගන්න බැරි තරම ඉසරකරුවන් ප්‍රමාණයක්. ඒක මීයේ පෙරද වෙච්ච තත්ත්වයක් නෙවෙයි. දිගටම හිරගෙදර වල තත්ත්වය ඕක. ඒ නිසා තමයි පහුගිය අපේ ආණ්ඩුව වැලිකඩ හිරගෙදර වගේම වෙනත් ඊට වඩා වෙනස් ස්ථානවලට ගෙන යන්න පටන් ගත්තා. මේ නිසා යම්කිසි ආතතියක් නිර්මාණය වෙන තත්ත්වයක් තියෙනවා තමයි. හැබැයි ඒ තත්ත්වය තාම යොදාගෙන උනා සැලසුම් සහගත උවමනාවකට. ඒ නිසා තමුන්වහන්සලා මේක ජාතික ආරක්ෂාව බිඳවැටීමේ ප්‍රශ්නයක් හැටියට සලකනවා නම් ඒක මුලාවක්. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කතා කරමින් පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව ලබා දෙන ලෙසත් පොලිස් ස්ථාන වෙත වාහන ලබා දෙන ලෙසත් රජය නිලා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා විවාදයට එක්වෙමින් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නව අනපනත් ගෙනෙන බව කීවේය. විශේෂ කාර්යසාධක බලකාය හැරගිය 1000ක් පමණ යළි සේවයට එක්ව ඇතැයි ඔහු පැවසීය. කොළඹ නගර සභා සීමාවේ කොවිඩ් වෛරසය පැතිරීම ඉතා හොඳින් පාලනය කර ඇතැයි කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුනි මහතා පවසයි. PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙන බව හෙතෙම ජාතික ගුවන් විදුලියට පැවසීය. උතුරු කොළඹ ප්‍රදේශයේ හොඳින් රෝගීතා පාලනය වෙලා තියෙනවා. රෝගීන්ගේ සංඛ්‍යාවේ සංඛ්‍යාත්මක අඩුවක් දකින්නට පුළුවන්. අලුතෙන් අපිට හමු වෙන රෝගීන් පවා ඔවුන් ඉන්නේ රෝගයේ අවසාන අධීරයේ බව අපිට සාක්ෂාත් වෙනවා PCR පරීක්ෂණ වලින්. ඊට අමතරව පොඩි වෙන් කරගත් සමහර තැන් වලින් තවත් පුංචි රෝගීන් සංඛ්‍යාවන් වාර්තා වෙනවා. ඒතකොට එම ප්‍රදේශවලට අපි කරන ආවේක්ෂණ කටයුතු නිසා ඒ වගේම මේ PCR පරීක්ෂණ නිසා අපිට පුළුවන් වෙලා තියෙන රෝගීන් මතු වෙනකොටම වගේ හඳුනා ගන්න ආසාදිත අයව රෝහල් කරගත කිරීම දුකන ලබනවා. ඒ නිසා දැනට ඉතාමත් හොඳින් පාලනය වෙමින් පවතින තත්ත්වයක් තියෙන බව කියන්නට පුළුවන්. කොළඹ නගර සභාවේ වෛරසයෙන් මියගිය පුද්ගලයන්ගේ අදහන කටයුතු සඳහා කිසිදු මුදලක් අය නොකරන බව හෙතෙම කීවේය. කොළඹ නගර සභාව එකම එක සතයක්වත් පුච්චන්න ගන්නේ නැහැ. මේ සඳහා අපි බිල් කඩන්නේ නැහැ. සටහනක් තබා ගන්නවා පමණයි. එතකොට යම් පිරිවැයක් තියෙනවා. අපි කියමු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීගේ තැන ඉඳලා හෝ පොලිස් මෝචරියේ සිට හෝ ජෙනරල් හොස්පිටල් එකේ මෝචරියේ ඉඳලා මේ බොඩි එක නිකන් ගේන්න බෑ. ඕකේ සම්මත ක්‍රම විදියක් තියෙනවා. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25410ක් දක්වා හෙළයයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6254කි. පුද්ගලයන් 19032 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
පුද්ගලයන් 728 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි එම වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරයි. මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 124කි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දේශීයම බලගන්වන ඔබට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ අටලුගම ප්‍රදේශයේ කොවිඩ් රෝගයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවටගෙන ප්‍රතිකාර සඳහා යොමු කරන බවද පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද පැවැත්වේ. විදේශ රැකියා සම්බන්ධ තම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 8ක විදේශ විනිමයක් රටට ලැබෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි. මෙරට විදේශ ණය ප්‍රමාණය අඩු කර ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් නිෂ්පාදන අපනයනය සංචාරක කර්මාන්තය මෙන්ම විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කිරීම තවදුරටත් වර්ධනය කළ යුතුය. ඒ අනුව ඉදිරියේදී ජපානය, රුමේනියාව, ඊශ්‍රායලය වැනි රටවල රැකියා සඳහා තම අමාත්‍යාංශය මගින් විශාල පිරිසකට අවශ්‍ය පහසුකම් සලසන බව ඔහු සඳහන් කරයි. ප්‍රියංකර ජයරත්න රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ පල්ලම සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති විදේශ රැකියා බලකායක් පිහිටුවීමේ ජාතික වැඩපිළිවෙලේ එක් අවස්ථාවකට සහභාගී වෙමිනි. එදින පල්ලම ආනමඩුව, මහකුඹු කඩවල, නවගත්තේගම, කරුවලගස්වැව, පුත්තලම, වනාතවිල්ලු හා කල්පිටි යන ප්‍රදේශවල විදේශ රැකියා බලකායන් පිහිටුවීම සිදු කෙරිණ. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා ඊශ්‍රායල රජයේ සාතු සේවිකා රැකියා සඳහා 2000ක පිරිසක්ද, දකුණු කොරියාවේ රැකියා සඳහා 5200ක පිරිසක්ද ලබන වසරේදී පිටත් කර හැරීමට සැලසුම් කර ඇතැයි කීවේය. ජපානයේ රැකියා සඳහා ජපන් භාෂාව අත්‍යවශ්‍ය බැවින් එම භාෂාව පුහුණු කිරීමේ මාස 3 කඩිනම් පාඨමාලා ආරම්භ කිරීමට තමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දුන් බවද ඔහු පැවසීය. බස්නාහිර පළාතේ සියලුම දරුවන් පාසල් වෙත ගෙන්වා ගැනීමට නොහැකි වීම නිසා සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ඊට වෙනත් කිසිදු හේතුවක් නොවන බව හෙතෙම කියයි. සමාජ සාධාරණත්වය ගැන අවධානය යොමු කරමින් එම පියවරගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා පැවසීය. කෙනෙක් අපිට ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්. අපේ ළමයි සූදානම්. ඒගොල්ලෝ පාලනය කරගන්න අමාරුයි. ඒගොල්ලෝ ආතතියටපත් වෙනවා කියන එක. නමුත් අපි දිනපතාම දත්ත එක්කහු කරනවා. ඔබ දන්නවා අපි විද්‍යුත් ඒ වගේ මුද්‍රිත මාධ්‍ය හරහා දරුවන්ගේ විෂය නිර්දේශය හැම පාසලකම කොයි විදිහටද ආවරණය කරන්න කියලා සියලුම 11 වෙනි ශ්‍රේණියේ ගුරු මහත්මීන්ගෙන්, ශ්‍රේණි භාර ගුරුවරුන්ගෙන්, ඒ වගේම පන්ති භාර ගුරුවරුන්ගෙන් අපි ඒ දත්ත විෂයන් 54ටම හැම පාසලකම එක්කහු කරනවා. ඒක අපි දැනට එක්කහු කරගෙන තියෙන්නේ. ඒ නිසා අපි පරාර්ථකාමී වෙමු. තමාගේ දරුවා ගැන පමණක් හිතන්න එපා. සමස්ත දරුවෝ ගැන හිතන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද පර්යේෂණාගාරයක් ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පර්යේෂණාගාරය ඉදිරියේදී තහවුරු කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි. පසුගිය ජූනි මාසයේ සිට වෛද්‍ය සැපයුම් අංශයේ සමග එක්ව මෙරට රෝහල්වලට ප්‍රමිතිගත ඖෂධ පමණක් නිකුත් කිරීමට මෙවන විට කටයුතු කරමින් සිටින බව හෙතෙම පවසයි. ජාතික ගුවන්විදුලියේ වැඩසටහනකට අද එක්වෙමින් ඔහු මේ බව කීවේය. සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රමිතියෙන් යුක්ත ඖෂධ ලබා දීමත් අපේ වගකීමක්. නමුත් අපි දන්නවා පහුගිය කාලය පුරාවට අතිවිශාල ඖෂධ ප්‍රමාණයක් ආපු නිසා ඖෂධ බෙදා දීමට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒවා පරීක්ෂා කරලා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය තමයි ඕනම ඖෂධයක් ආනයනය කරයින් පස්සේ පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව පමණක් බෙදා හැරිය යුතුයි කියන. ඒතර දැන් පහුගිය ජූනි මාසයේ ඉඳලා අපි ආරම්භ කරා වෛද්‍ය සැපයුම් අංශයත් එක්ක එකතු වෙලා එන ඖෂධ වලින් සාම්පල් අරගෙන පරීක්ෂා කළා
බලලා ඒවායේ ගුණාත්මක භාවය තහවුරු කිරීමෙන් පසුව පමණක් බෙදා හරින්නට. එතකොට මෙහෙම කරන්න ගත්තාම අපිට තේරුණා මේන ඖෂධ වලින් 120ක පමණ ප්‍රමාණයක ප්‍රමිතියේ ප්‍රශ්න තිබුණා කියලා. නිකුත් කරනකොට අනිවාර්යයෙන්ම අපි ඒ ප්‍රමිතිය බලලා ඒ ප්‍රමිතියේ මුල් ඖෂධයේ ප්‍රමිතියට ගැලපෙනවා කියලා තහවුරු කරපු ඒවා තමයි අපි නිකුත් කරන්නේ. මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණාගාර අංශය සමග අපි සාකච්ඡාවට ගණනාවක් පවත්වලා එයාගේ උපදෙස් අරන් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද පර්යේෂණාගාරයක් ලෙස අපගේ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ පර්යේෂණාගාරය තහවුරු කරන්න. විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය දුරේ අද සිය රාජකාරිය ආරම්භ කළාය. එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එක්ව සිටියහ. නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කෙරේ. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ නිර්දේශය මත කතානායක මහින්දයාප අබේවර්ධන මහතා ඊට අනුමැතිය ලබා දී ඇත. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරේ කටයුතු කළ නීලිද්දවල මහතා අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීම හේතුවෙන් ඇති වූ පුරපාඩුවට රෝහණදීර මහත්මිය පත් කර තිබේ. රෝහණදීර මහත්මිය 2012 වසරේ සිට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරියක ලෙස කටයුතු කර ඇත. ඇය පාර්ලිමේන්තු සේවයට එක්ව ඇත්තේ 1999 වසරේ පාර්ලිමේන්තු නිලධාරණියක ලෙසිනි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වෙනි ජන්මදිනය නිමිත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලේදන් දීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. එහි දෙවැන්න වලස්මුල්ල කිරණ ධම්මානන්ද විද්‍යාලයේදී හෙට පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කරන දිවයින පුරා රත්න සූත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහන අද පැවැත්වෙන්නේ මඩපාත ශෛලතලාරාම විහාරස්ථානයේදීය. එය පස්වරු 6:30 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සිටි FM සේවය සහ ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ. රත්න සූත්‍ර සජ්ජායනය පිළිබඳව අදහස් දක්වන කොළඹ සල්පිටි කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැඩේරිගම නන්දාරාම ස්වාමින් වහන්සේ කොරෝනා උදුර මැඩලීම සඳහා කෙරෙන වෛද්‍ය ප්‍රතිකාර වගේම මහානුභාව සම්පන්න රත්න සූත්‍ර දේශනා පින්කම් මාලාව දිවයින පුරා විහාරස්ථානවල පැවැත්වෙනවා. අද දින පැවැත්වෙන රත්න සූත්‍ර දේශනා පින්කම මඩපාල් ශ්‍රී ශෛලතලාරාම පුරාණ මහා විහාරස්ථානයේ තුලදී හවස 6:30ට සජීවීව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ උතුම් පින්කමට සහභාගී වෙලා සියලු දෙනාටම නිදුක් භාවය, නිරෝගී භාවය, චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ උතුම් ආශිර්වාද කටයුත්ත සිදු කෙරෙන අතර ඒ ආශිර්වාදය ලබා ගන්නා හැටියට හැම දිනාටම කරුණාවෙන් සිහිපත් කරනවා. නිර්වාණ සරණයි. මේ ළඟට ප්‍රමුඛ පුවත. උදේම ඩ්‍රයිව් කරගෙන මගේ දියුණුවටම යන ගමනක් නෙවෙයි මේ. මම මේ යන්නේ දේශයම ඉදිරියට ගෙනියන ගමනක්. කාන්තාවන් සඳහාම වෙන් වූ සුවිශේෂී මෝටර් රථ රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. අනතුරකදී කෝල් ඇන්ඩ් මූව් පහසුකම පැය 24 පුරා ක්‍රියාත්මක ආපදා සහන සේවාව. දුරබැහැර සිදුවන අනතුරකදී නවාතැන් වියදම් පියවීම රුපියල් 75000 දක්වා වන්දි මුදල් වැඩ කරන පැය 3කින් දේශයේම බලගන්වන ඔබට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්නේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. පරිපූර්ණක හා අතුරු වෛද්‍ය සේවාවන්හි තනතුරු 12ක් සඳහා පුහුණුවට අභ්‍යාසලාභීන් 1000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. එම තනතුරු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ www.health.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් යොමු කළ යුතුය. ඔන්ලයින් ක්‍රමයට ඉල්ලුම් කළ හැකි අවසන් දිනය ලබන 21 වෙනිදා දක්වා දීර්ඝ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ. අවධානය පිණිසයි. සූරියවැව මහගම මාර්ගයේ 8:00 හන්දියේ සිට
රන්වැලිගම දක්වා දිවෙන කම්මල මාර්ගය වසර 20කට අධික කාලයක සිට කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකිරීම නිසා දැඩි ලෙස අබලන් වී ඇතැයි ජනතාව පවසති. මාර්ගයේ වලවල් හැරීම නිසා ත්‍රිරෝද රථයකට හෝ ගමන් කළ නොහැක. මේ හේතුවෙන් හබුරුගල, බෝධිරාජපුර, සමාධිපුර, රන්වැලිගම යන මහවැලි ගොවි ගම්මානවල ගොවි පවුල් 300කට අධික පිරිසකට ගමනාගමන දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. කෙසෙල් ඇතුළු සිය ගොවි නිෂ්පාදන වෙළඳ පෙළ කරා රැගෙන යාමටද අසීරු වී ඇත. වලව කිරිබ්බන් වැව මහවැලි කොට්ටාශයට අයත් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව සංවර්ධන කලාප ව්‍යාපාර කළමනාකාරතුමනි, මේ ඔබේ අවධානයටයි. ආර්ය කිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයෙන් කොරෝනා වසංගති දුරු වේවා ලෝකයෙන්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ඇරඹෙන ආර්යකිරි දඹදිව වන්දනාවට තෝරාගන්නා සැදැහැවතුන් වෙත ආර්යකිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම්, ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්යකිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්යකිරි දඹදිව වන්දනා, තැපැල් පෙට්ටිය 71, ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති. මියන්මාරයෙන් වාර්තා වන COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළයයි. මේ වන විට එම සංඛ්‍යාව චීනයේද ඉක්මවා ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අංශය සඳහන් කරයි. ඊයේ එරටින් අලුතින් ආසාදිතයන් 1411 දෙනෙකු හමු වී තිබේ. ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 94000 ඉක්මවා තිබේ. ඊයේ මරණ 26ක් වාර්තා වූ අතර සම්පූර්ණ මරණ සංඛ්‍යාව 1998ක් දක්වා ඉහළ ගොස් ඇත. ලෝපුරා කොරෝනා ආසාදිතයන් වාර්තා වන ලැයිස්තුවේ මියන්මාරය 68 වන ස්ථානයට පත්ව තිබේ. චීනය 72 වන ස්ථානයේ පසුවන අතර එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 86651කි. ඉකුත් 21 වෙනිදා සිට ලබන සෙනසුරාදා දක්වා නිවෙස් තුළටම වී සිටින ලෙසටද මියන්මාරයේ සෞඛ්‍ය අංශ එරට ජනතාවට දැනුම් දී ඇත. ත්‍රස්තවාදී සහ බෙදුම්වාදයේ පරාජය කිරීම සඳහා ජාත්‍යන්තර සහාය අවශ්‍ය බව ඉරාක සහ ප්‍රංශ ජනාධිපතිවරු අවධාරණය කරති. ඉරාක ජනාධිපති බාහම් සාලි සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් යන මහත්වරුන් දුරකථනය ඔස්සේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. ඔවුන් පෙන්වා දෙන්නේ කලාපයේ ස්ථාවරභාවය ආරක්ෂා කර ගැනීම සඳහා එක්ව ක්‍රියා කළ යුතු බවයි. විශේෂයෙන් කලාපීය සංවර්ධනය උදෙසා සංයමයෙන් කටයුතු කිරීම මෙන්ම ආතතීන් වළක්වා ගැනීම සඳහා සංවාදයක් පැවැත්වීමේ වැදගත්කම එම දෙපළ අවධාරණය කළහ. කොවිඩ් වසංගතය පිළිබඳ වැරදි තොරතුරු ලබා දීමෙන් විශාල අර්බුදයක් හටගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති වෝල්කන් බොස්කීර් මහතා පවසයි. වෛරසයෙන් සමාජයට සිදුවන බලපෑමට වඩා දරුණු බලපෑමක් වැරදි තොරතුරු sannivedanaya කිරීමෙන් සිදුවිය හැකි බව ඔහු පෙන්වා දෙයි. වැරදි තොරතුරු හේතුවෙන් ජනතාව COVID-19 වෛරසයට අදාළ පරීක්ෂණවලට මෙන්ම ප්‍රතිශක්තිකරණ වැඩසටහනවලට යොමු වීමේ අඩුවක් සිදුවිය හැකි බව ඔහු සඳහන් කරයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින අධික මාර්ග තදබෙදයට පිළියම් ලෙස මහාමාර්ග 9ක් හා ඊට සම්බන්ධ විකල්ප මාර්ග පද්ධතිය රුපියල් මිලියන 23,380ක වියදමින් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව පාර්ලිමේන්තුවට මාර්ග පද්ධතිය කොළඹ හොරණ මාර්ගය හා බැඳුණු විකල්ප මාර්ග පද්ධතිය මෙන්ම කඩුවෙල මාළඹේ කොළඹ මාර්ගය හා බැඳුණු විකල්ප මාර්ග පද්ධතිය සංවර්ධනය කරේ. එමෙන්ම කිරිබත්ගොඩ බත්තරමුල්ල දක්වා මාර්ග පද්ධතිය, කොළඹ අපතලේ මාර්ග පද්ධතිය, බේස්ලයින් මාර්ගය හා බැඳුණු මාර්ග හා මන්සන්ධි වැඩි දියුණු කිරීමද මේ යටතේ සිදු කෙරේ. උතුරු කොළඹ මාර්ග පද්ධතිය, වැල්ලවත්ත දෙහිවල වෙරළබෙඩ මාර්ගය හා බැඳුණු මාර්ග ජාලය, හයිලෙවල් මාර්ගය හා සම්බන්ධ මාර්ග පද්ධතිය මෙම ව්‍යාපෘති යටතේ කඩිනමින් සංවර්ධනය කිරීමට නියමිතයි. ක්‍රීඩා පුවත්
ලංකා ප්‍රමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟය හම්බන්තොට සූර්යවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වේ. මේ වන විට පන්දුවට පහර දෙන ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම දැන් පන්දුවාර 12යි පන්දු 6ක් අවසානයේ පන්දුවාර 13ක් අවසානයේ කඩලු එකක් දැවී ලකුණු 118ක් ලබා සිටී. කාසිවාසී දිනා මුලින් පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කළේය. ධනුෂ්ක ගුණතිලක ලකුණු 56ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩලු 2ක් බිඳ හෙළිය. ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් මේ වන විට පිටියේ නොදවී ක්‍රීඩා කරන අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 67ක් ලබා සිටී. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ නිල ගුවන් විදුලිය ලෙස කටයුතු කරන්නේ ජාතික ගුවන් විදුලියයි. තරඟාවලියේ සෑම තරඟයක්ම පන්දුවෙන් පන්දුව ශ්‍රාවකයන් වෙත ගෙනීමට ජාතික ගුවන් විදුලිය සූදානමින් සිටී. ජාතික ක්‍රීඩා විකාශයෝසේ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම විස්තර ප්‍රචාරයට සවන් දිය හැකිය. කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලට 107.3 හා 107.5 FM තරංගමාලා ඔස්සේද ගාල්ල මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට 104.7 හා 104.9 ඔස්සේද ත්‍රිකුණාමලය අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලට 97.4 හා 104.9 තරංගමාලා ඔස්සේද ජාතික ක්‍රීඩා විකාශයට සවන් දිය හැකිය. මහනුවර නුවරඑළිය බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල එම සංඛ්‍යාතය වන්නේ 97.4 102.1 හා 104.7යි. යාපනය හා කිල්නොච්චිය දිස්ත්‍රික්කවලින් 89.8 හා රත්නපුරය කෑගල්ල සහ බලංගොඩ දිස්ත්‍රික්කවලින් 107.5 තරංගමාලා ඔස්සේ ඊට සවන් දිය හැකිය. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ව්‍යාපාරික පුවත් ඩිකැත්ලෝන් සිය නවතම ක්‍රීඩා භාණ්ඩ ප්‍රදර්ශනාගාරය කොළඹ යූනියන් පෙදෙසේ විවෘත කරයි. මෙය කොළඹ නගරයේ පිහිටි විශාලතම ක්‍රීඩා භාණ්ඩ ප්‍රදර්ශනාගාරය වෙයි. මේට වසර 44කට පෙර ප්‍රංශයේ උතුරු ප්‍රදේශයේ ආරම්භ කළ ඩිකැත්ලෝන් ආයතනය මේ වන විට රටවල් 59ක් පුරා ප්‍රදර්ශනාගාර 1664ක් පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කර වසර 10ක් සම්පූර්ණ කරන එම ආයතනය ක්‍රීඩාව සැමටත් සැමට ක්‍රීඩාවත් යන්න තේමාව කර ගනිමින් සිය ව්‍යාපාරය පවත්වාගෙන යයි. අන්තර්ජාලය ඔස්සේ කොළඹ නගරය තුළ සිදු කෙරෙන ඇනවුමක් පැය 2ක් තුළදී ලබා දෙන අතර දිවයිනේ ඕනෑම ස්ථානයකට පැය 24ක් තුළදී අදාළ ඇනවුම යොමු කිරීමට එම ආයතනය කටයුතු කරයි. ඉතුරුව ලේසි real time. දවල්ද රැටද ගෙවීම් වලට දැන් LOLC real time. LOLC finance real time app එක දැන් LOLC ඉතුරුම් ගිණුමෙන් ඔබේ ඉතුරුමට ආකර්ශනීය පොලියක් මුදල් හුවමාරුවට ගාස්තු නැත. ඉතුරුව වැඩියෙන් real time. 2030 වසර වන විට ලෝපුරා 5G පාරිභෝගික වෙළඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 31ක් වනු ඇතැයි එරික්සන් කන්සියුමර් ලැබ් ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. එහිදී සංනිවේදන සේවා සපයන්නන් එම මුදලින් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.7ක් තම ආදායම වශයෙන් ලබා ගනු ඇතැයි එම ආයතනය පෙන්වා දෙයි. COVID-19 වසංගතය හමුවේ ජනතාව නිවෙස් තුළ සිට අන්තර්ජාලයට යොමුවීම මීට බලපා ඇතැයි එරික්සන් සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී විනෝද් සමරවික්‍රම මහතා පෙන්වා දෙයි. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් වෙනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව බොරවි සුලිකුණාටුව මේ වන විට මන්නාරම සහ පුනරින් අතර වෙරළට ආසන්නයෙන් පවතින අතර
එය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවත්ව ගමන් කරමින් පවතින බව කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ සමග ඉදිරි පැය කිහිපෙදී සුළුකුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වෙයි. උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. බුරවි සුලිකුණාටුවෙන් පීඩාවට පත් යාපනයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පහසුකම්. සුලිකුණාටුවේ අහිතකර කාලගුණික බලපෑම පාලනය වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාව දයසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නව අනපනත්. කොළඹ නගර සභා සීමාවේ කොවිඩ් වෛරසයේ පැතිරීම පාලනය කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ජපානය, රොමේනියාව, ඊශ්‍රායලය වැනි රටවල් සඳහා මෙරට ශ්‍රමිකයන් යොමු කිරීමේ වැඩපිළිවෙලක්. මියන්මාරයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව චීනය ඉක්මවා යයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර තරඟය දැන්. තරඟය පිළිබඳ සජීව විස්තර ප්‍රචාරයක් ජාතික ගුවන්විදුලියෙන්. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.